12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකාබ්‍රෝහිය ප්‍රකාශය ඉනූෂා වීබැද්ද. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාව ලබා දීම ආරම්භයි. මෙවර අයවැයෙන් සෑම මැතිවරණ කොට්ටාසයකටම අපනයන කලාපයක්. රාජ්‍ය සේවය නිෂ්පාදන බලකායක් බවට පත් කළ යුතු බව මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා පවසයි. පුද්ගලිකාංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබයි. යහපාලන රජයේ සමයේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කළද භාණ්ඩ හා සේවා මත ඉහළ බදු පැනවීමෙන් ව්‍යාජ මවාපෑමක් සිදු කළ බවට හෙළිදරව්වක්. ජනපති පදවි ප්‍රාප්තියට එළඹෙන සිකුරාදාට වසර 2ක්. ගත වූ වසර 2 තුලදී රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් රැසක්. ඉන්දියාවේ නවදිල්ලි නගරයේ වායු දූෂණය වඩාත් දරුණු අතට. බටහිර ඉන්දිය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 21 වෙනිදා ගාල්ලේදී. වයස අවුරුදු 60ට වැඩි ජනතාවට කොවිඩ් මර්ධනයෙන් නැති තුන්වන මාත්‍රාව ලබා දීම දිස්ත්‍රික්ක කිහිපයකදී අද ආරම්භ කෙරෙන. කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, අම්පාර, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල එන්නත් කරන වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන මාස 3ක කාලයක් සම්පූර්ණ වූ අයට බූස්ටර් මාත්‍රාව ලබාගත හැකිය. තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් ලබා දෙයි. ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට සහ ආරක්ෂක අංශවල සමාජිකයන්ට තුන්වන මාත්‍රාව ලබා දීම මේ වන විට සිදු කෙරේ. කොවිඩ් ආසාදිතයන් අලුතින් 528 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 5,52,802ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 5,24,840ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 82,408 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ගත වූ පැය 24 තුලදීද මෙම නීති කඩ කළ පුද්ගලයන් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ වසරේ කහ මෙට්‍රික් ටොන් 70,000ක් නිෂ්පාදනයට පීවරගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. කහ ආනයනය මේ වන විට සම්පූර්ණයෙන් නතර කර තිබේ. කහ පැළ ලක්ෂ 15ක් ගොවීන්ට බෙදා දී තිබේ. සහනාධාරද දෙගුණ කර ඇත. කහමිල පාලනයට කුළුබඩු සංස්ථාව මැදිහත් වී ඇතැයි පාර්ලිමේන්තුවේදී ඔහු පැවසීය. භෝග ප්‍රවර්ධනයට පසුගිය වසරේ රුපියල් මිලියන 1,200ක් වැය කර තිබේ. අයවැය විවාදයේ සිව්වන දිනය අදයි. විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිඵල හේතුවෙන් ජනතාව අද පීඩාවට පත්ව සිටින බවයි. දරිද්‍රතාව රට මුහුණ දී සිටින ප්‍රධාන ගැටලුවකි. මන්ද පෝෂණය තුරන් කළ යුතුය. ඒ සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. ජනගහනයෙන් 50% පමණ විවිධ රෝගවලට ගොදුරු වී සිටිති. බෝ නොවන රෝග කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතුය. සංචාරක ක්ෂේත්‍රයේ බිම්මට්ටමේ සිටින අයට සහන ලබා දිය යුතුය. රාජ්‍ය සේවය නිෂ්පාදන බලකායක් බවට පත් කළ යුතු බවද ඔහු පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රමරත්න මහතා පැවසුවේ ආණ්ඩුවට ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති බවය. මේ වන විට බදු ගෙවන ජනතාව ලක්ෂ 6කින් අඩු වී තිබේ. වැඩබදු ගෙවීමද 20,000 සිට 8,000 දක්වා අඩු කර ඇත. වක්‍ර බදු 80කින් අඩු කර ඍජු බදු වැඩි කිරීම ඉකුත් රජයේ අරමුණ වුවද එය වෙනස් කර ඇතැයි ඔහු පැවසීය. අමාත්‍ය විමල් වීරවංශ මහතා විවාදයට එක්වෙමින් වෙළඳපළ ආර්ථිකයේ අවපාත අවධියට පැමිණ සිටින බව පැවසීය. කොවිඩ් හේතුවෙන් රටට ඩොලර් සංචිත අහිමි විය. ඊට මුහුණ දීම සඳහා නිෂ්පාදන ආර්ථිකයකට යොමු විය යුතුය. ඒ සඳහා මෙවර අයවැයෙන් සෑම මැතිවරණ කොට්ටාසයකටම අපනයන කලාපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. 1977 සිට ණය මත යැපෙන හා ණය මුදල් පළදායි නොවන ව්‍යාපෘති සඳහා ආයෝජනය කළ සියලු දෙනා මීට වගකිව යුතුය. සිංගප්පූරුවේද තෙල් සහ ගෑස් මිල 18%කින් ඉහළ දමා තිබේ. ඒ රට භාණ්ඩ මිල ගණන්ද ඉහළ ගොස් ඇත.
මේ ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන බව ඔහු පැවසීය. දැන් අපි ඉන්නේ අවපාත අවධියේ කෙලවර. මේ කෙලවර මීට පොඩ්ඩක් ප්‍රමාදවල හම්බ වෙන්න තිබ්බා. හැබැයි අපිට හිතුවට වඩා කලින් මේ කෙලවර මුණ ගැහිලා තියෙනවා. මොකද්ද හේතුව? විශේෂිත තත්ත්වයක් තියෙනවා. මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා සාමාන්‍යයෙන් මේ රටට ලැබෙන ඩොලර් ආදායම හීන වුණා. විදේශ සංචාරකයන්ගෙන් ලැබෙන ඩොලර් ආදායම හීන වුණා. විදේශ රැකියාලාභීන්ගෙන් ලැබෙන ඩොලර් ආදායම හීන වුණා. ඩොලර් ආදායම හීන වීමත් එක්ක තරමක් මීට පසුව මුණ ගැහෙන්න තිබිච්ච ඒ අවපාත අවධියේ තීරණාත්මක කඩයිම දැන් අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. තමුන්නාන්සලා කියනවා මේක මේ වර්තමාන පාලකයන්ගේ නිර්මාණයක් කියලා නෑ. 977 ඉඳලා ණය මත යැපෙන, ණය අරගෙන අයවැය පරතරය පියවන, ණය අරගෙන රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවන, ණය අරගෙන ඵලදායි නොවන ව්‍යාපෘති වෙනුවෙන් යොදවන ඒ නාස්තිකාර ක්‍රමවේදය පවත්වන ආගෙන ආපු සියලුම දෙනාගේ වගකීම මේ අද ඇති වෙලා තියෙන තත්ත්වය. කොවිඩ්-19ත් එක්ක මේක බරපතල වෙලා තියෙනවා අපි හිතුවට වඩා වේගයෙන්. මේ අවපාත අවධිය අපිට පරණ සෙල්ලම කරන්න බෑ. අවපාත අවධියේ කෙලවරට ඇවිල්ලා අපි ආවොත් මේක නග්ගලා ගන්නවා කියලා බොරු චූන් කතා කියන්න බෑ. අමාත්‍ය සරත් වීරසේකර මහතා කියා සිටියේ ඊයේ මියගිය ඉන්දික ජයරත්න තරුණයාගේ මරණයට පොලිසිය සම්බන්ධ නැති බවයි. ඔහු මද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු ලෙස හඳුනාගෙන තිබේ. ගෙල වැළලාගෙන මිය යාමට ඔහු උත්සාහ දරා ඇත. මෙම තරුණයා රෝහලට රැගෙන යමින් සිටියේදී මිය ගොස් ඇත. මේ අතර පුද්ගලිකංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමේ පනත් කිටුම්පතට කතානායකවරයා අත්සන් තබයි. ඒ අනුව එම පනත අද සිට බලාත්මක වේ. ජනාධිපති පදවි ප්‍රාප්තියට ලබන සිකුරාදාට වසර 2ක් සපිරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස 2019 වසරේ නොවැම්බර් මාස 19 වෙනිදා දිවුරුම් දුන්නේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂකයා ලෙස එතුමාට 69 ලක්ෂයක ජනතා මනාපය හිමි විය. සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළි දක්වමින් එතුමා ගත වූ දෙවසරක කාලය තුලදී එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඔබට ගිය සේවයක් ජනතාව වෙනුවෙන් ඉටු කර තිබේ. වාරි සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ඇති කරමින් ගම සමග පිළිසඳර වැනි වැඩසටහන් තුලින් ජනතා ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට රාජපක්ෂ මැතිතුමා ක්‍රියා කළේය. 30 වසරක කුරිරු ත්‍රස්තවාදයේ නිමා කිරීමට එවක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සෙවණැල්ල වී ක්‍රියා කළේ එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. කොරෝනා වසංගත වැනි ලෝක ව්‍යසනයක් හමුවේ පවා රටේ සංවර්ධන ව්‍යාපෘති නතර නොකර ඉදිරියට ගෙන යමින් ජනතාව වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමටද එතුමා ක්‍රියා කළේය. ඡන්ද ලබා ගැනීමේ පරමාර්ථය පස්සේ කළා පරිසර හිතකාමී කෘෂිකාර්මික ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා උනන්දු විය. මෙරට ආර්ථික පාරිසරික අධ්‍යාපනික සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන්ද පියවර රැසක් ගෙන තිබේ. කොරෝනා වසංගතයේ හමුවේ එන්නත් නිෂ්පාදනය නොකළ රටක් ලෙස ශ්‍රී ලංකාව එන්නත් කරන වැඩපිළිවෙලින් ඉහළ මට්ටමකට ගෙනීමට එතුමා සමත් විය. මෙම වසංගතයේදී තරුණ පිරිස් එතුමා වටා එක්රොක් වූහ. ඊට කදිම නිදසුනක් වන්නේ යෞවන සමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් දින 10ක් ඇතුළත රෝහල් ඇඳන් දසදහසක් සකස් කිරීමයි. පැවති රජයන්ට දෝෂාරෝපණය එල්ල කරනවා වෙනුවට ඒවායේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කරමින් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන යන වැඩපිළිවෙලට කොන්දේසි විරහිතව සියලු දෙනාගේ සහාය හිමි විය යුතුය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. පසුගිය යහපාලන රජය අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් දසදහසක වැටුප් වැඩි කිරීමක් සිදු කළද භාණ්ඩ හා සේවා මත 100% බදු පැනවීමෙන් එම වැටුප් වැඩි කිරීම ව්‍යාජ මවාපෑමක් බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි. 2015-2019 කාලයේදී ආර්ථික සැලසුම් 10ක් ඉදිරිපත් කළ නමුත් ඒවා తాවකාලික හා අසාර්ථක ප්‍රතිපත්ති විය. එහෙත් වත්මන් රජය සෞභාගයේ දැක්ම ජාතික ප්‍රතිපත්තිය තුලින් රටට හා ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරමින් සිටී. රටේ ණයබර පිළිබඳව වත්මන් ආණ්ඩුවට පැහැදිලි අවබෝධයක් පවතී. ගෝලීය වසංගතයක් හමුවේ ශ්‍රී ලංකාවද එමගින් බලපෑම් එල්ල විය.
රට සතු ඩොලර් සංචිත අඩුවීම හේතුවෙන් විදේශ සංචිත ගැටලු වලට මුහුණ දීමට සිදුව තිබේ. දේශීය මට්ටමින් භාණ්ඩ මිල ගණන් ඉහළ අවස්ථාවේදී ඒවා ආනයනය කිරීම අතීතයේ සිට ගනු ලැබූ ක්‍රියාමාර්ගයකි. එහෙත් වත්මන් රජයට එසේ කිරීමට හැකියාවක් නැතැයි නාලක ගොඩහෙවා මහතා පෙන්වා දෙයි. හැකිතරම් විදේශ ආයෝජන ලබා ගැනීම තුළින් රට ආර්ථික වශයෙන් ශක්තිමත් කළ හැකි බවද හෙතෙම පවසයි. මේක අපිට ක්ෂණිකව කරන්න බෑ. එහෙමනම් අපිට ක්ෂණිකව කරන්න පුළුවන් කාරණා දෙකයි තියෙන්නේ. එකක් තමයි අපිට ආයිත් විදේශ රටවලට ගිහිල්ලා විදේශීය පොල්‍ය ආයතන වලට ගිහිල්ලා කොහොම හරි යම්කිසි විදේශ ණය මුදල් ප්‍රමාණයක් ලබා ගන්න. අපි ණය වලට කැමති නෑ. ණය දැන් විශාල බරක් වෙලා තියෙන රටට. නමුත් අපිට වෙන විසඳුමක් නෑ. මේ තියෙන වර්තමාන තත්ත්වයේ පාරිභෝගිකයට රටේ සාමාන්‍ය ජනතාවට තිබෙන ඉරිහැරෙන් ජනතාව මුදවන්නට මේ ඩොලර් අර්බුදයෙන් ගොඩ එන්නත් නම් අපිට යම්කිසි විදිහකට යම්කිසි ණය ප්‍රමාණයක් ගන්නට වෙනවා. මම හිතන මහා බැංකුව මේ වෙලාවේ ඒ ගැන සොයා බලමින් සිටවෙනි කාරණේ තමයි අපි විදේශ ආයෝජන ටිකක් ගේන්න ඕනේ රටට. කොහොම හරි කරලා පළවෙනි මේ 2022 විදේශ ආයෝජන ටිකක් රටට ගේන්න ඕනේ. එතනදී මේ අපි මේ විදේශ ආයෝජන වලට බැන මේව වැඩක් නැහැ කියලා කයිවරු ගහලා හරියන්නේ නැහැ. මොකද මේ කයිවරු ගහන අය ජනතාවගේ බඩු මිල ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නේ නැහැ. ඒ අය ජනතාවගේ ජීවන වියදම් පරතරයට විසඳුමක් දෙන්නේ නැහැ. ජනතාවගේ දුකට විසඳුමක් දෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ රාජ්‍යවරු කතා කර ඉන්නේ නැතුව මේ වෙලාවේ ක්ෂණික විසඳුමක් හොයාගන්නට වෙනවා. යම්කිසි ආයෝජන කීපයක් හරි ගෙනල්ලා රටට ඩොලර් ටිකක් ගෙනෙන්නට. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගවලට පටහැනිව සමග ජනබලවේගයේ පැවැත් වූ උද්ඝෝෂණයට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා පවසයි. කොවිඩ් රැල්ලක් යලි නිර්මාණය කිරීමට දායක වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ. කොවිඩ් මර්ධනය සඳහා වසර 2 කාලයක සිට පොලිසියට නීතිමය බලතල හිමි වී ඇතැයිද ඔහු පැවසීය. තාවකාලිකව වසා දැමුණු කොළඹ මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මන්තීරුවක් මෙවන විට රථවාහන ධාවනයට විවෘත කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් මහතා පවසයි. එක් මන්තීරුවක් පමණක් විවෘත කිරීම හේතුවෙන් ඇතිවිය හැකි මාර්ග තදබදය අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන්නයිද හෙතෙම රියදුරන්ගෙන් ඉල්ලා සිටී. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බත්තරමුල සෙත් සිරිපාය සහ ඒ අවට පිහිටි කාර්යාල සේවකයන්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නව බස් සේවා රැසක් ඊයේ සිට ආරම්භ කර තිබේ. ඒ අනුව සෙත් සිරිපාය සිට කිරිඳිවැල, යක්කල, කටුනායක, පාදුක්ක, මතුගම, හොරණ, අවිස්සාවෙල්ල, නිට්ටඹුව, කොළඹ කොටුව, දෙමටගොඩ, දුම්රියස්ථාන සහ කඩවත දක්වා බස් සේවා 11ක් ක්‍රියාත්මකයි. සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරමින් තනි බස් සේවාවක් උපයෝගී කර ගනිමින් තම ගමනාන්තය වෙත යාමට හැකිවන පරිදි මෙම බස් සේවා සැලසුම් කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ බත්තරමුල ප්‍රදේශයේ අමාත්‍යාංශ සහ රජයේ කාර්යාල විශාල සංඛ්‍යාවක් පවතින බැවින් එහි සේවකයන්ට මෙමගින් පහසුකම් සැලසෙන බවයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව. ජනාකීර්ණ මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රධාන මාර්ගයේ අඹගහවත්ත මන්සන්ධියේ රථවාහන හැසිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නොමැතිවීමෙන් අනතුරු සිදුවීමට ඉඩ ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මෙම මන්සන්ධියේ සිට මීගමුව, කටුනායක, කුරුණෑගල, කොළඹ හා ගම්පහ දක්වා ගමන් කරන ඇතැම් රියදුරෝ අවිධිමත් ලෙස සිය වාහන ප්‍රධාන මාර්ගයට යොමු කරති. එය අනතුරු සිදුවීමට හේතුවක් වී තිබේ. එබැවින් අඹගහවත්ත මන්සන්ධියට විදුලි ආලෝක සංඥා පද්ධතියක් සකස් කර දෙන ලෙස ප්‍රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. වෘත්තීය පුහුණු පාඨමාලාවක් හැදෑරීමේදී විමසන්න ඔබ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අපේක්ෂිත පුහුණු ආයතනය සහ පාඨමාලාව ත්‍රිතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වේ NVQ සහතිකයක් ලබා දීමට ප්‍රතිත්නය ලබා තිබේද යන්න දැනගන්න. ඔබේ මුදල්, කාලය, මහන්සිය අපතේ නොහරින්න.
ව්‍යාජ පුහුණු ආයතනවලට නොරැවටෙන්න. විමසන්න www.tvec.gov.lk වෙබ් අඩවියෙන් වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් සහ නිපුණතා සංවර්ධන නිලධාරීන්. මේ පණිවිඩය ත්‍රිතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන්. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ආරම්භුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. තමන් නිෂ්පාදනය කළ COVID-19 ඖෂධය හදිසි භාවිතය සඳහා අවසර ලබා දෙන ලෙස ඇමරිකාවේ ෆයිසර් ඖෂධ සමාගම එරට ආහාර හා ඖෂධ පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ. ෆයිසර් ඖෂධ සමාගම සඳහන් කළේ කොරෝනා වෛරසයෙන් වැඩි අවදානමක් ඇති වැඩිහිටියන් සඳහා මෙම ඖෂධයේ අනුමැතිය අපේක්ෂා කරන බවයි. මෙම ඖෂධයේ භාවිතයෙන් COVID-19 හේතුවෙන් රෝහල් ගතවීම හෝ මරණාවදානම 89%කින් අඩු කර ගැනීමට හැකි බව සිදු කළ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් යන මහතුරුන් අතර පැවති සාකච්ඡා දෙරට අතර රාජතාන්ත්‍රීය සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇතැයි ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් මහතා පවසයි. මෙම නායක දෙපළ අතර සාකච්ඡා මාර්ගගත ක්‍රමයට පසුගිය සඳුදා සිදුවිය. ජාතික ආරක්ෂක උපදේශකවරයා ඊයේ පැවති සමුළුවකදී සඳහන් කළේ බයිඩන් සහ ෂී ජින්පින් යන මහතුරුන් දශක දෙකක් පුරා සංවාද පවත්වා ඇති බවයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන උතුරු කොරියාවේ මිසයිල වැඩසටහන ඇතුළු අභියෝග හා ගැටලු සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා සිදු කර තිබේ. ඉන්දියාවේ නවදිල්ලි නගරයේ වායු දූෂණය වඩා දරුණු අතර පත්ව තිබේ. මේ හේතුවෙන් එරට පාසල් ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන දින නියමයක් නොමැතිව වසා දමා ඇත. ලබන 21 වෙනිදා දක්වා ඉදිකිරීම් කටයුතුද තහනම් කර තිබේ. එහෙත් ප්‍රවාහන සහ ආරක්ෂක ව්‍යාපෘති සඳහා අවසර ලබා දී ඇත. දිල්ලි නගරයේ ගල්ලංගුරු මත ක්‍රියාත්මක බලාගාර 11න් 5කට පමණක් දෛනික කටයුතු පවත්වාගෙන යාමට අවසර හිමිව ඇත. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය ලක්ෂකඩනි වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ආරම්භුණා. නොවැම්බර් 30 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල් ගසෙන් වැඩගමු රටදයත් දිනවමු. සහය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928 දේශීය පොල් කර්මාන්තයේ නවෝදය ආරම්භමු. වැලිගම ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කරන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය බෙහෙවින් සාර්ථක වී තිබේ. වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනයට ගොවින් යොමු කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. නව අත්හදා බැලීම් සිදු කරමින් පොහොර නිෂ්පාදනය කිරීම විශේෂත්වයකි. මාසිකව මිහි නිෂ්පාදනය පොහොර මෙට්‍රික් ටොන් 80කට ආසන්න වේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වත්තපිටියේ ඇති පොල් ගහ කියන්නේ අමතර ආදායම් මාර්ගයකට ඔබට ඇති හොඳම මගක්. පොල් මදෙන්, කට්ටෙන්, ලෙල්ලෙන් පමණක් නොව මුළු පොල් ගහෙන්ම හරියටම ප්‍රයෝජනගෙන ඔබේ අතමිට සරු කරගන්නා අතරම ජාතික ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායක වීමට දැන් ඔබට අවස්ථාව. ඵලදායීතාව වැඩි කරගන්න, නාස්තිය අවම කරගන්න, උවදුරු වළක්වා ගන්න, පොල් වගාව සරු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු දේ පිළිබඳව තවත් බොහෝ තාක්ෂණික සහයෝගය ලබා දෙන්න පොල් පර්යේෂණ ආයතනයේ සූදානම්. සහාය සඳහා අමතන්න 1928 WhatsApp 070 400 1928. ක්‍රීඩා පුවත්. සංචාරක බටරහින්දි කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මාස 21 වෙනිදා ආරම්භයි. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය එම ක්‍රීඩාංගණයේදී ලබන 29 වෙනිදා ආරම්භ කිරීමට නියමිතයි. කොවිඩ් වසංගතය හේතුවෙන් ජෛව ආරක්ෂිත බුබුලක තරගාවලිය පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. ෆ්‍රීඩම් ක්‍රීඩා සමාජයේ සංවිධානය කරන වයස අවුරුදු 13න් සහ 15න් පහළ කනිෂ්ඨ ලෙද පන්දු ක්‍රිකට් තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භයි.
ප්‍රථම වටේ තරඟ ක්‍රීඩාංගන 5කදී පැවැත්වෙන බව සංවිධාන කමිටුවේ සභාපති හිරාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි. මෙරට ප්‍රධාන පෙළේ ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම් මෙම තරඟාවලියට සහභාගී වේ. කණ්ඩායම් 32ක් තරඟවදී. කනිෂ්ඨ ක්‍රිකට් නංවාලීමේ අරමුණින් වසර 2කට පසු මෙම තරඟාවලිය පැවැත්වේ. තරඟාවලියේ අවසන් මහතරඟය ලබන මාස 12 වෙනිදා කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද 2021 ශ්‍රී ලංකා ටුවරිසම් එක්ස්පෝ ප්‍රදර්ශනය කොළඹ වන්ගෝල් පේස් වෙළඳ සංකීර්ණයේදී මේ දිනවල පැවැත්වේ. කොළඹ විශ්වවිද්‍යාලීය ආර්ථික විද්‍යා හා සංචාරක අධ්‍යයන අංශය මෙය සංවිධානය කර ඇත. කොවිඩ් වසංගතයෙන් පසු මෙරට පැවැත්වෙන පළමු සංචාරක ප්‍රදර්ශනය මෙවයි. මෙරට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් හා සේවා ආයතන මේ සඳහා ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කර ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර් දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. DFCC බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පත් වූ සමාගමක් ලෙස තේරීපත් වේ. වරලත් කළමනාකරන ගණකාධිකාරී ආයතනය ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලය සහ ඩේලි FTs එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනූ සමාගම් 2021 සම්මාන උළෙලේදී DFCC බැංකුව මෙලෙස ගෞරවාදරයට පත්විය. පොදුවේ සියලු දෙනා වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කරමින් අභියෝගවලට මුහුණ දිය හැකි ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා එම බැංකුව දරන්නා වූ අඛණ්ඩ උත්සාහය වෙනුවෙන් මෙම ඇගීමට ලක්විය. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ හා ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවන තද වැසි ඇතිවීමේ හැකියාව පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ ඩයලොග් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව හඳුන්වා දෙන නැනස මොබයිල් ඇප් එක මගින් එක ශ්‍රේණියේ සිට අපොස උසස් පෙළ දක්වා සෙසුන්ට ඔන්ලයින් ඉගෙන ගන්න අවස්ථාවක්. විෂය නිර්දේශය තුළ ඇතුළත් සියලුම පාඩම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම වීඩියෝ පාඩම්ද සහිතයි. දැන් ඔබේ දරුවාට ඔබේ මොබයිල් එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු නැතිව පහසුවෙන් ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අදම Google Play Store, App Store, Huawei Store හෝ Windows හරහා නැනස මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් අනාගතය ආදායි.
ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාව ලබා දී මැරබේ. මෙවර අයවැයෙන් සෑම මැතිවරණ කොට්ටාසයකටම අපනයන කලාපයක්. රාජ්‍ය සේවය නිෂ්පාදන බලකායක් බවට පත් කළ යුතු බව මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා පවසයි. පුද්ගලිකංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස වැඩි කිරීමේ පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබයි. යහපන් රජයේ සමයේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කළද භාණ්ඩ හා සේවා මත ඉහළ බදු පැනවීමෙන් ව්‍යාජ මවාපෑමක් සිදු කළ බවට හෙළිදරව්වක්. ජනපති පදවි ප්‍රාප්තියට එළඹෙන සිකුරාදාට වසර 2ක්. ගත වූ වසර 2 තුලදී රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් රැසක්. ඉන්දියාවේ නවදිල්ලි නගරයේ වායු දූෂණය වඩාත් දරුණු අතට. බටහිර ඉන්දිය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 21 වෙනිදා ගාල්ලේදී. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්තිමින් සමප්තයි මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.